හරි ස්නායු පද්ධතියේ පාඩමේ අවසාන මාතෘකාවටයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ සමස්ථිතිය පිළිබඳ සාකච්ඡාව. සමස්ථිතිය පිළිබඳ සාකච්ඡාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට මේ පාඩමේදී මම ඔයාලට වචනයක් පාවිච්චි කරා මේ දේහයේ අභ්‍යන්තර පරිසරය කියලා වචනයක් පාවිච්චි කරානේ. දේහයේ අභ්‍යන්තර පරිසරය. පුතේ මේ අපි අපේ දේහයේ අභ්‍යන්තර පරිසරය වෙනස් වෙන්නේ නැතුව තියාගත්තොත්. දේහයේ අභ්‍යන්තර පරිසරය වෙනස් වෙන්නේ නැතුව තියාගත්තොත්, නියතව තියාගත්තොත් අන්න ඒකට කියන්නේ අපි සමස්තය කියලා. එහෙනම් මොකද්ද සමස්තය කියලා කියන්නේ? දේහයේ මොන පරිසරයේද? අභ්‍යන්තර පරිසරය. දේහයේ අභ්‍යන්තර පරිසරය කොහොම පවත්වා ගැනීමද? නියතව පවත්වා ගැනීම. දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගැනීම අපි හඳුන්වන්නේ සමස්තය කියලා. දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගැනීමට කියනවා අපි සමස්තය කියලා. එතකොට මම කියවා අභ්‍යන්තර පරිසරය කියවහම කොටස් දෙකක් අයිති කියලා. අද පටන් ගන්නකොට මේ වීඩියෝ සෙට් එක මම ඔයාලට කිව්වා මේ අභ්‍යන්තර පරිසරය කියවහම කොටස් දෙකක් අයිති. එකක් තමයි පුතේ රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය කියන කොටස, අනිත් එක තමයි පටක තරලය කියන කොටස. මෙන්න මේ කොටස් දෙකට තමයි අපි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. හරිද? රුධිර ප්ලාස්මයයි පටක තරලය. මොනවද මේ අභ්‍යන්තර පරිසරය අපි නියතව තියාගන්න ඕන දේවල්? මේ අභ්‍යන්තර පරිසරය අපි නියතව තියාගන්න ඕන මොන වගේ දේවල්ද? දැන් උදාහරණයක් පුතේ අපි නියතව තියාගන්න ඕන එකක් තමයි ග්ලූකෝස් ප්‍රමාණය. ග්ලූකෝස් ප්‍රමාණය. අපි ආයේ අභ්‍යන්තර පරිසරය නියතව තියාගන්න ඕන උෂ්ණත්වය තියාගන්න. අභ්‍යන්තර පරිසරය නියතව තියාගන්න ඕන අපි ජල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරිසරය අපි නියතව තියාගන්න ඕන ලවණ ප්‍රමාණයක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ නියතව තියාගන්න පුළුවන් ඕන ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඉතින් මේ ගැන තමයි කතා කරන්නේ. එහෙනම් සමස්තය කියන්නේ මොකක්ද? දේහයේ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගැනීම. අපි ඒකට කියනවා සමස්තය කියලා. අභ්‍යන්තර පරිසරය කියවහම අපේ ඇඟේ කොටස් දෙකක් අයිති. රුධිර ප්ලාස්මය සහ පටක තරල. රුධිර ප්ලාස්මය සහ පටක තරල. මොනවද අපි නියතව තියාගන්න ඕන? ග්ලූකෝස් ප්‍රමාණය, උෂ්ණත්වය, ජල ප්‍රමාණය, ලවණ ප්‍රමාණය, ඔක්සිජන් ප්‍රමාණය. මෙන්න මේ වගේ දේවල් තමයි අපි නියතව තියාගන්න ඕන. හරි, ලියන්නකෝ මෙහෙම. සමස්තය කියලා ලියවන නේද? ලියන්න. දේහයේ අභ්‍යන්තර පරිසරය දේහයේ අභ්‍යන්තර පරිසරය දේහයේ අභ්‍යන්තර පරිසරය දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම. දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම. දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම සමස්තය ලෙස හඳුන්වයි. දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම සමස්තය ලෙස හඳුන්වයි. දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම සමස්තය ලෙස හඳුන්වයි. සමස්තය ලෙස හඳුන්වයි. තරුවත් දාලා ලියන්න. අභ්‍යන්තර පරිසරය ලෙස සලකන අභ්‍යන්තර පරිසරය ලෙස සලකන කොටස් දෙකක් තිබේ. අභ්‍යන්තර පරිසරය ලෙස සලකන කොටස් දෙකක් තිබේ. අභ්‍යන්තර පරිසරය ලෙස සලකන කොටස් දෙකක් තිබේ. එයන් එක රුධිර ප්ලාස්මය, එක රුධිර ප්ලාස්මය, එක රුධිර ප්ලාස්මය, දෙක පටක තරලය. එක රුධිර ප්ලාස්මය, දෙක පටක තරලය. අංක එක රුධිර ප්ලාස්මය, අංක දෙක පටක තරලය. අංක එක රුධිර ප්ලාස්මය, අංක දෙක පටක තරලය. එක රුධිර ප්ලාස්මය, අංක දෙක පටක තරලය. ලියන්න මාතෘකාවක්. අභ්‍යන්තර පරිසරයේ නියතව තබාගත යුතු සාධක. අභ්‍යන්තර පරිසරයේ නියතව තබාගත යුතු සාධක. අභ්‍යන්තර පරිසරයේ නියතව තබාගත යුතු සාධක.
අභ්‍යන්තර පරිසරයේ නියතව තබාගත යුතු සාධක 1 ග්ලූකෝස් ප්‍රමාණය अंक 1 ग्लूकोज प्रमाणය अंक 1 ग्लूकोज प्रमाणය अंक 2 उष्णत्वය अंक 2 उष्णत्वය अंक 3 जल प्रमाणය अंक 4 लवण प्रमाणය ඊළඟ එක ඔක්සිජන් ප්‍රමාණය ඊළඟ එක ඔක්සිජන් ප්‍රමාණය හරි දැන් මාතෘකාවක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම ඒ යාමනය කියන්නේ පාලනය වගේම අදහසක් තමයි යාමනය කියන එක ඇතුලේ තියෙන්නේ. හරි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම. හරි. දැන් මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ. ඔන්න අහගන්න. සාමාන්‍යයෙන් පුතේ මිනිස්සෙක්ගේ රුධිරය මිලිලීටර් 100ක ග්ලූකෝස් තියෙනවා මිලිග්‍රෑම් 80ක් 120ක් අතර ප්‍රමාණය. මේක තමයි පුතේ සාමාන්‍ය ප්‍රමාණයේ නියම අගය. රුධිරයේ මිලිලීටර් 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඔයා හිතන්න යම්කිසි හේතුවක් ඉඳලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණා කියලා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණා. සාමාන්‍යයෙන් කෑම කාලා පැය කිහිපයක් ඇතුළත පුතේ ඔහොම වෙනවා. ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. හරිද? ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ආහාර අරගෙන පැය කිහිපයක් යනකොට ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. පුතේ ග්ලූකෝස් මට්ටම මේ විදිහට වැඩි වුණාම අන්න ස්‍රාවය වෙනවා හෝමෝනේ. මොකද්ද? ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඉන්සියුලින් හෝමෝනේ පුතේ ස්‍රාවය වෙනවා. නැත්නම් ඉන්සියුලින් හෝමෝනේ ස්‍රාවය වීම වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ වගේ දේවල් වෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ලේවල ග්ලූකෝස් වැඩිනේ. දැන් ලේවල ග්ලූකෝස් මොනවා වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ. ලේවල ග්ලූකෝස් වැඩි වෙලා තියෙන්නේ. වැඩි වෙලා නම් දැන් අඩු වෙන දේවල් නේ කරන්න ඕනේ. වැඩි වෙච්ච වෙලාවක අඩු වෙන දේවල් නේ කරන්න ඕනේ. එකක් තමයි පුතේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා ගබඩා කරනවා. ග්ලයිකෝජන් බවට පත් කරලා ගබඩා කරනවා. ග්ලූකෝස් ග්ලයිකෝජන් ලෙස ගබඩා කිරීම ඒ වගේම පුතේ ග්ලූකෝස් ලිපිඩ බවට පත් කරලා ග්ලූකෝස් මොනවා බවට පත් කරලා ලිපිඩ බවට පත් කරලා ගබඩා කරනවා. ඒ දැන් ග්ලූකෝස් වැඩි වෙලානේ තියෙන්නේ. ග්ලූකෝස් ලිපිඩ බවට පත් කරලා ගබඩා කරනවා. හරිද? තුන්වෙනියට මේ වගේ දේවලුත් කරනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය වැඩි කරනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය මොකක් කරනවද? වැඩි කරනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය වැඩි කරනවා. ඒ කියන්නේ ග්ලූකෝස් කඩ ශක්තිය ආදන වේගය මොකක් කරනවද? වැඩි කරනවා. ඉතින් ඔහොම જાති වෙනකොට ග්ලූකෝස් ග්ලයිකෝජන් වෙනවා, ග්ලූකෝස් ලිපිඩ වෙනවා, ග්ලූකෝස් ඔක්සිකරණය වෙනවා, ග්ලූකෝස් කඩ ශක්තිය හදනවා. එතකොට ලේවල තියෙන ග්ලූකෝස් මට්ටම මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. ලේවල තියෙන ග්ලූකෝස් මට්ටම පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා ආපහු මේ අගයට යථා තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අපි ලියනවා මේකේ ග්ලූකෝස් මට්ටම පහළ යාම. ග්ලූකෝස් මට්ටම පහළ යාම. හරි. ඔය සටහන අඳින්නකෝ. ඔය කියලා දීලා තියෙන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා තමයි ඔය කියලා තියෙන්නේ. අඳින්නකෝ සටහන. පල්ලෙහා ඉඳ තියෙන්න ඕන පල්ලෙහා වගේ කොටුවක් අඳින්න. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා තමයි ඔතන තියෙන්නේ.
එහෙනම් ඔය තියෙන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම මොකද වෙන්නේ කියලා. ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඉන්සියුලින් හෝමෝනේ ස්‍රාවය වෙනවා. ඉන්සියුලින් ස්‍රාවය වුණාම තමයි මේ දේවල් වෙන්නේ. හරියට ලියන්න. ග්ලූකෝස් ග්ලයිකෝජන් ලෙස ගබඩා කිරීම, ග්ලූකෝස් ලිපිඩ ලෙස ගබඩා කිරීම, ග්ලූකෝස් ඔක්සිකරණ වේගය වැඩි කිරීම. ඒතර ඒකේ ප්‍රතිඵලයක් විදියට රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. නියම මට්ටමට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි අඩු වුණොත් කොහොමද වැඩි කරගන්නේ කියලා. අය බලමු රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ ගියපුවාම කොහොමද ඉහළට දාගන්නේ කියලා. සාමාන්‍ය රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ යනවා निराहारව හිටියාම. निराहारව හිටියාම මෙන්න මේ කතන්දරේ වෙනවා. ඒතර එකක් තමයි මේකෙදි ග්ලූකගන් හෝමෝනේ තමයි ස්‍රාවය වෙන්නේ. ග්ලූකගන් හෝමෝනේ ස්‍රාවය වීම. ග්ලූකගන් හෝමෝනය ස්‍රාවය වීම. ද ස්‍රාවය වැඩි වෙනවා. ග්ලූකගන් හෝමෝනේ ස්‍රාවය වැඩි වෙනවා. ග්ලූකගන් හෝමෝනේ ස්‍රාවය වෙන එක වැඩි වෙනවා. උදේ දැන් වෙන්නේ ලේවල ග්ලූකෝස් මට්ටම අඩුයිනේ. එහෙනම් වැඩි කරන දේවල්. ඒ කියන්නේ මේකේ විරුද්ධ පැත්ත. අර කලින් ගබඩා කරපු ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරනවා. ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට එකතු කරනවා. ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා රුධිරයට එකතු කරනවා. ඒ වගේම අර කලින් ග්ලූකෝස් ලිපිඩ කරේ. ඒ ලිපිඩ මොනවා බවට පත් කරලාද? ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට එකතු කරනවා. රුධිරයට එකතු කරනවා. ඒ වගේම තමයි දැන් කලින් මොකද වුනේ? ග්ලූකෝස් වැඩි හින්දා ග්ලූකෝස් ඔක්සිකරණ වේගය වැඩි වුණානේ. දැන් ග්ලූකෝස් අඩු හින්දා ග්ලූකෝස් ඔක්සිකරණ වේගය මොකක් කරනවා? ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු කරනවා. එතකොට ආපහු රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම නියම ප්‍රමාණයට වැඩි වෙනවා. ග්ලූකෝස් මට්ටම වැඩි වීම. ග්ලූකෝස් මට්ටම වැඩි වීම. ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. හරි ඔය සටහන දාගන්නකො දැන්.
ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් වෙනවා. ලිපිඩ ග්ලූකෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු කරනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු කරනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු කරනවා. හරි, දැන් මේකෙදි අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි මෙන්න මේ අපතේ. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ මිලිලීටර් 100ක ග්ලූකෝස් කොච්චර තියෙනවද? මිලිග්‍රෑම් 80ත් 120ත් අතර. ග්ලූකෝස් මට්ටම ඉහළ ගියපුවාම මේක පහළ දාන්න දායක වෙන හෝමෝනේ මොකක්ද? ඉන්සියුලින් හෝමෝනේ. පහළ ගියපුවාම ඉහළ දාන්න දායක වෙන හෝමෝනේ මොකක්ද? ග්ලූකගන් හෝමෝනේ. එතකොට ඉන්සියුලින් ශ්‍රාවය වෙලා මොකද කරන්නේ? ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා ගබඩා කරනවා. ග්ලූකෝස් ලිපිඩ බවට පත් කරලා ගබඩා කරනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය වැඩි කරනවා. එතකොට ග්ලූකෝස් මට්ටම නැවත පල්ලෙහාට එනවා. ඊට පස්සේ පුතේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පල්ලෙහාට ගියපුවාම මොකද වෙන්නේ? අර ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් වෙනවා. ලිපිඩ ග්ලූකෝස් බවට පත් වෙනවා. ඒ වගේම ග්ලූකෝස් ඔක්සිකරණ වේගය මොකක් වෙනවද? අඩුවීමක් වෙනවා. ආපහු නියම මට්ටමට එනවා. හරි. ඔයක තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරනවා කියලා කියන්නේ. කොහෙද සාමාන්‍යයෙන් ග්ලයිකොජන් ගබඩා කරන්නේ මිනිස් සිරුරේ? ග්ලයිකොජන් ගබඩා කරනවා අක්මාවේ සහ පේශිවල. පහලින් සටහනට පහලින් තරුවක් දාලා ලියන්න. අක්මාවේ හා පේශිවල ග්ලයිකොජන් ගබඩා කරයි. අක්මාවේ හා පේශිවල ග්ලයිකොජන් ගබඩා කරයි. අක්මාවේ හා විශේෂයෙන් කංකාල පේශිය එහෙම ලියන්න. අක්මාවේ හා කංකාල පේශිවල ග්ලයිකොජන් ගබඩා කරයි. අක්මාවේ හා කංකාල පේශිවල ග්ලයිකොජන් ගබඩා කරයි. අක්මාවේ හා කංකාල පේශිවල ග්ලයිකොජන් ගබඩා කරයි. හරි, දැන් ලියන්න එහෙනම් ඊළඟ මාතෘකාව සිරුරේ අභ්‍යන්තර පරිසරයේ උෂ්ණත්ව යාමනය. සිරුරේ අභ්‍යන්තර පරිසරයේ උෂ්ණත්ව යාමනය. හරි, අපි ගත්තොත් එහෙම මිනිස්සෙක්ගේ දේහ උෂ්ණත්වය කීයද? දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. දැන් බැරි වෙලාවක් ඇඟේ උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ඒක දැනෙන්නේ පුතේ හයිපොතැලමස්. හයිපොතැලමස්ට දැනෙනවා හයිපොතැලමස්. 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 මෙයා තමයි පුතේ උත්තේජ වෙන්නේ. මෙයා තියෙන්නේ මොලේ. පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව තියෙන්නේ. හයිපොතැලමස් උත්තේජ වෙන්නේ. හයිපොතැලමස් උත්තේජ වෙලා මේ කියන සිද්ධි වෙන්නේ. දැන් උෂ්ණත්වය මොනවා වෙලා තියෙන්නේ? වැඩි වෙලානේ තියෙන්නේ. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙලා නම් දැන් ඊනම් කරන්න ඕන උෂ්ණත්වය අඩු වෙන දේ. එක පැත්තකින් දැන් උෂ්ණත්වය වැඩි වෙලා තියෙන හින්දා ඇඟ ඇතුලේ උෂ්ණත්වය හැදෙන එක අඩු කරන්න ඕන. ඇඟ ඇතුලේ උෂ්ණත්වය හැදෙන එක, තාපය හැදෙන එක අඩු කරන්න ඕන. ඇඟ ඇතුලේ තාපය හැදෙන එක අඩු කරන්න ඕන. ඇඟෙන් තාපය පිට වෙන එක වැඩි කරන්න ඕන. ඉතින් ඒතර මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්නේ. එකක් තමයි පුතේ ග්ලූකෝස් ඔක්සිකරණ වේගය. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු වෙනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය මොකක් වෙනවද? අඩුවීමක් වෙනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු වෙනවා. මොකද පුතේ ග්ලූකෝස් කඩ ශක්තිය හදනකොට තාපයක් හැදෙනවනේ. ඒතර ඇඟේ උෂ්ණත්වය තව වැඩි වෙනවා. ඒ නිසා ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු කරනවා. ඒ වගේම තමයි පුතේ සම මතු පිටට ආසන්නයේ ඇති සම මතු පිටට ආසන්නයේ ඇති රුධිර වාහිනී. රුධිර වාහිනිය පුතේ පිම්බෙනවා. අපි කියන්නේ විස්තරණය වෙනවා. විස්තරණය වීම. සම මතු පිටට ආසන්නයේ තියෙන රුධිර වාහිනී පිම්බෙනවා. ඒතර පුතේ ඒවා හැමට ගොඩක් කිට්ටුයිනේ. ඒතර ඒවෙන් තාපය පිට වෙනවා වැඩි. සම මතු පිටට ආසන්නයේ තියෙන රුධිර වාහිනී විස්තරණය වෙනවා. ඒ වගේම තමයි රෝම සම මත දිගා වීමක් වෙනවා. ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාම හැමේ තියෙන රෝම හැම මත දිගා වීමක් වෙනවා. ඒ වගේම තමයි දහඩිය දැවීමක් සිද්ධ වෙනවා. දහඩිය දැවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම જાති ටික වෙනකොට ආපහු මොකද වෙන්නේ? දේහ උෂ්ණත්වය 37ට අඩු වෙනවා. හරි? මෙතන මම ලියන උෂ්ණත්වය ඉහළ යාම, උෂ්ණත්වය වැඩිවීම, උෂ්ණත්වය වැඩිවීම, මම මෙතන ලියන්න උෂ්ණත්වය අඩුවීම. උෂ්ණත්වය අඩුවීම කියලා ලියන්න.
ඔය තියෙන්නේ පුතේ දේහ උෂ්ණත්වය වැඩි වුණාම නියම ගානට අඩු කරගන්න විදිය. දේහ උෂ්ණත්වය වැඩි වුණාම නියම ගානට අඩු කරගන්න විදිය තමයි ඔතන තියෙන්නේ. දේහ උෂ්ණත්වය වැඩි වුණාම නියම ගානට අඩු කරගන්නේ කොහොමද කියලා තමයි ඔතන තියෙන්නේ. එහෙනම් දේහ උෂ්ණත්වය වැඩි වුණාම මොකද්ද උත්තේජ වෙන්නේ? හයිපොතැලමස් උත්තේජ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ග්ලූකෝස් ඔක්සිකරණ වේගය අඩු කරනවා. සමමතු පිටට ආසන්නයේ තියෙන රුධිර வாහිනී විස්තරණය කරනවා. රෝම සමමත දිගා වෙනවා. දහඩිය දාන්න පටන් ගන්නවා. ඊළඟට පුතේ උෂ්ණත්වය අඩු වුණොත් මොකද වෙන්නේ කියලා බලමුකෝ අපි. උෂ්ණත්වය අඩු වුණොත් උෂ්ණත්වය අඩු වීම. උෂ්ණත්වය අඩු වුණත් පුතේ ඒක දැනෙන්නේ හයිපොතැලමස්. මම මෙතන ලියන්න හයිපොතැලමස් උත්තේජ වීම. දැන් ඇඟේ උෂ්ණත්වය අඩු වෙලානේ තියෙන්නේ. එහෙනම් පුතේ දැන් මොකද්ද වෙන්න ඕන? වෙන්න ඕන උෂ්ණත්වය අඩු වුණාම තාපය නිපද වෙන එක වැඩි වෙන්න ඕන. තාපය නිපද වෙන එක වැඩි වෙන්න ඕන. ඇඟෙන් තාපය පිට වෙන එක අඩු වෙන්න ඕන. නැත්නම් ඇඟේ උෂ්ණත්වය උඩට දා ගන්න බෑනේ. ඒ නිසා මේක අනිත් පැත්ත වෙන්නේ. දැන් මොකද වෙන්නේ? ග්ලූකෝස් ඔක්සිකරණ වේගය. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය පුතේ වැඩි වෙනවා. ග්ලූකෝස් ඔක්සිකරණ වේගය වැඩි වුණාම ඇඟේ වැඩිපුර තාපය හැදෙනවනේ. ඇඟේ උෂ්ණත්වය ඉහළ දා ගන්න පුළුවන්. දැන් කලින් උනේ මොකද්ද? සමමතු පිට ආසන්නයේ තියෙන රුධිර වාහිනී පිම්බුණාම විස්තරණය වුණාම ඇඟෙන් තාපය පිට වෙනවා. දැන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. සම මතු පිටට ආසන්නයේ ඇති රුධිර වාහිනී සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනවා කියන්නේ ඒවා ඇකිලෙනවා. එතකොට ඒවා හැමට වැඩිය ටිකක් පාතට යනවනේ. එතකොට ඇඟෙන් තාපය පිට වෙන එක අඩු වෙනවා. ඒ වගේම තමයි රෝම ඍජු වෙනවා. ඇඟේ උෂ්ණත්වය පහළ ගියපුවාම හැමේ රෝම ඍජු වෙනවා. එතකොට ඇඟෙන් තාපය පිට වෙන එක අඩු වෙනවා. සමහර අවස්ථාවලදී ඇඟේ උෂ්ණත්වය ගොඩක් අඩු වුණොත් එහෙම වේවුලීමක් වෙනවා. වේවුලලා ඇඟේ තාපය හදන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? දේහ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණොත් අඩු කරගන්නේ, අඩු වුණොත් වැඩි කරගන්නේ. හරි නේද? ඔක්කොම ටික ඔන්න තියෙනවා සටහනේ. එහෙනම් සටහන නිවැරදිව දාගන්න. ලියන්නකෝ. මිනිසාගේ දේහ උෂ්ණත්වය එහෙම ලියන්නේ. මිනිසාගේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37. මිනිසාගේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37. අරවත් දාලා ලියන්න. දේහ උෂ්ණත්වය පාලනය කරනු ලබන්නේ හයිපොතැලමස මගිනි. දේහ උෂ්ණත්වය පාලනය කරනු ලබන්නේ හයිපොතැලමස මගිනි. හරි. සටහන දාගන්න.
හරි අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ යන්න අභ්‍යන්තර පරිසරයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. අභ්‍යන්තර පරිසරයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. අභ්‍යන්තර පරිසරයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. මෙහෙම සටහනක් අඳින්න පටන් ගන්නකො මගෙත් එක්කම. අභ්‍යන්තර පරිසරයේ ජලය අඩු වුණොත් මොකද වෙන්නේ කියලා අපි බලමු. අභ්‍යන්තර පරිසරයේ ජලය අඩු වුණොත් මොකද වෙන්නේ කියලා බලමු. එතන ඉස්සෙල්ලා වෙන්නේ පුතේ පිටියුටරියෙන් ADH කියන හෝමෝනය ස්‍රාවය වැඩි වෙනවා. පිටියුටරියෙන් ADH කියන හෝමෝන ස්‍රාවය වැඩි වෙනවා. ලියාගන්න. පිටියුටරියෙන් ADH ප්‍රති මෞතුල්‍ය හෝමෝනය කියලා කියනවා. මේ හෝමෝනයේ ස්‍රාවය වෙන එක වැඩි වෙනවා. එතකොට වුක්කාණු වලදී ජල ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. ජල ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. අර මුත්‍රාත් එක්ක පිට වෙන්න යනවනේ වතුර. ඒ වතුර පිට වෙන එක තව වැඩි කරගන්න. මොකද අභ්‍යන්තර පරිසරයේ ජලය අඩු නිසා. මේ නිසා මොකද වෙන්නේ? මුත්‍රා සමග ජලය පිටවීම අඩු වෙනවා. මුත්‍රා සමග ජලය පිටවීම අඩු වෙනවා. ඕක තමයි වෙන්නේ. මුත්‍රා සමග ජලය පිටවීම අඩු වෙනවා. අභ්‍යන්තර පරිසරයේ ජලය අඩුවීම, පිටියුටරියෙන් ADH ස්‍රාවයේ වැඩිවීම, වුක්කාණුවලදී ජල ප්‍රතිශෝෂණය වැඩිවීම, මුත්‍රා සමග ජලය පිටවීම අඩුවීම. මුත්‍රා සමග ජලය පිටවීම අඩුවීම. මුත්‍රා සමග ජලය පිටවීම අඩු වෙනවා.
හරි නේද? අභ්‍යන්තර පරිසරයේ ජලය අඩු වුණාම පිටියුටරියෙන් ADH ස්‍රාවය වැඩි වෙනවා. වුක්කාණුවලදී ජල ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. මුත්‍රාත් එක්ක ජලය පිට වෙන එක අඩු වෙනවා. ඉතින් ඕකම තමයි අභ්‍යන්තර පරිසරයේ ජලය මොකක් වුණාමද? වැඩි වුණාම වෙන්නේ. වැඩි වීමකදී වෙන්නේ පිටියුටරියෙන් ADH ස්‍රාවය එතකොට අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට වුක්කාණුවලදී ජල ප්‍රතිශෝෂණය අඩු වෙනවා. මුත්‍රා සමග ජලය පිටවීම වැඩි වෙනවා. හරි. සම්පූර්ණ කරන්න. හරි. ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. ඔතනින් ස්නායු පද්ධතිය කියන පාඩම අවසන් වෙනවා.